සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. පින්වත්නි, ඔබත් මමත් අපි හැම දෙනාම ඉතාමත් වාග්යවන්තයි. මන්ද අපි හැම දෙනාම දුර්ලභ වූ මිනිසත් භවයක් ලැබ තියෙනවා. ඒ වගේම දුර්ලභ ෂණ සම්පත්තියකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම අතිශයින් දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක අපි හැම දෙනාම උපත ලබා තිබෙනවා. එනිසාවෙන් මේ දුර්ලභ වූ කාරණාවන් තුනම සම්පූර්ණ වුණු අපි හැම දෙනාම නිතරම උත්සුක විය යුත්තේ උතුම් වූ ධර්මාබෝධය වෙනුවෙන්මයි. ඒ වෙනුවෙන් පින්වත් ඔබට මඟ කියා දෙන යුගයේ කල්යාණ මිත්‍රයාණන් බෞද්ධ ආරෝපවාහිනිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන විවාදාපන්න ධර්ම දේශනා මාලාවේ තුන්වන දිගහැරුම මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම. මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් අදත් දම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ හිටින පින්වත් ස්වාමින් වහන්සේ මේරිකම බෝතලේ කිනිතුලාගල අරණ්‍ය සේනාසනාධිපති පූජනීය තල්කමුවේ සුධීරානන්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාතුනාතනන්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා ටී.පී. විජේසිංහ, අනුමා විජේසිංහ සහ ඒ සහෝදර සහෝදරයන් ප්‍රධාන පින්වත් පිරිස. විශේෂයෙන් මේ හැමදිනම බලාපොරොත්තු වෙනවා දැනට සියුම් වසරකට පෙර මිය ගිය ඔයන්දන පැරකුම් ආවතේ පදිංචිව සිටි රේණුකා වැරැල්ලකම් වෙනුවියට පින් අනුමෝදන් කරන්නට, එවැගේම රටට දැයට විශාල මෙහෙවරක් ඉටකොට අපවත්වයේ පදහල සියලුම සදා වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරෝණට පින් අනුමෝදන් කරන්නට මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලුම නැද හිතමිතුරන්ට එක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ ධර්මාබෝධය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම දැනට ලෝකයේ ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත තත්ත්වය දුරු වේවායි ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්වත් පිරිස මේ අරමුණු අතර සඳහන් කරනවා. එහෙමනම් ඒ පින්වත් පිරිස පින් අනුමෝදන් කළ රේණුකා වැරැල්ලකම් වෙනුවියට මේ පින් අනුමෝදන් වේවා. එතුමියගේ සංසාරික භව ගමන යහපත් ලෙස කෙටි කරගන්නට මේ මෙනුවියට මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි මේ දේශනාව මෙතෙන් සිට සිදු කරන්නට පින්වත් තලගමුවේ සුධීරානන්ද ස්වාමින් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකං හි සච්ඡං න ဒ ුතිය මත්ති යස්මින් පජානෝ විවදේ පජානං නානාත තේ සච්ඡානි සයන්තුනන්ති තස්මාන ඒකං සමනා වදන්ති ඉති. පින්වතුනි, අදත් කතවස්ව ප්‍රකරණය මුල් කරගෙන සිදු කරන ලබන ධර්මානුශාසනාව ධර්ම පාඩම වැඩසටහන අපි පටිගත කරන්නේ කොටිකාගොඩ රාජමහා විහාරයේදී මාතර කොටිකාගොඩ රාජමහා විහාරස්ථානයේදී ඒ පිම්බිමේදී ඒ වැඩසටහන පටිගත කිරීම සඳහා අවශ්‍ය කරන පහසු විහරණ සලසාදීම පිළිබඳව කොටිකාගොඩ රාජමහා විහාරයේ විහාරස්ථානාධිපති නායක මාහිමියන් වහන්සේට බොහොමත්ම පින් දෙමින් ආශිර්වාද කරනවා. එතකොට අපේ කතවස්තු ප්‍රකරණය මුල් කරගෙන මේ දේශනාව පවත්වන්නේ. මේක තුන්වෙනි දේශනාව. පළවෙනි දේශනාවෙන් අපි ඔබට කියලා දුන්නේ කතාවස්තු ප්‍රකරණය පිළිබඳව නිදසුනක් වාගේ අරගෙන ඒකේ ඇතුළාන්තයේ මෙහෙමයි කියන වගත් කතාවස්තු ප්‍රකරණය වාගේ ග්‍රන්ථයක් සූත්‍ර පිටකයේ අනුසාරයෙන් විශේෂයෙන් ඒ වගේ ග්‍රන්ථයක් සකස් වීමට, ඒ වගේ ධර්ම කොටාසයක් සංස්කරණය වීමට ත්‍රිපිටකයේ අනුසාරයෙන් හේතු පැන නැගුණේ කොහොමද කියන කාරණයක් අපි ඔබට විස්තර කරලා දුන්නා කෙටියෙන්. එහෙම කරලා අපි දෙවෙනි දේශනාවේදී ඔබට කතවස්තු ප්‍රකරණයේ ඇතිවීමට තුඩු දුන්නු
ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ආර්ය සත්‍ය ආදී වශයෙන් ඇති මේ යථාර්ථය සත්වයා පුද්ගලයා කියන එක ඒ ව්‍යවහාර මාධ්‍යත් එක්කලා විවහාර කරන ක්‍රමයත් එක්කලා ඒක වෙන් කරලා හඳුනාගත යුතු මිසක පරමාර්ථය කියන්නේ සම්මුතියේම යථාර්ථය කියලා එහෙම හඳුනාගන්නේ නැතුවේ කලවම් කරලා ආලෝලණය කරලා වරද්දවලා ගත්තු අවස්ථාව පැහැදිලි කරලා ඒ ස්කන්ධ ආයතන ධාතු වාරේ සත්‍ය පරමාර්ථ ධර්ම පිළිබඳව යම් ආකාරයක විශ්ලේෂණයක් පරමාර්ථ ධර්ම 170යි සිත් 89යි චෛසික 52යි 8 රූපයයි නිර්වාණයයි කියලා. එතකොට ස්කන්ධ කියනකොට ආයතන කියනකොට ධාතු කියනකොට ආර්ය සත්‍ය කියනකොට ඉන්ද්‍රිය කියනකොට මේ පරමාර්ථ ධර්ම වලින් කොයි එකද ඒ කියන්නේ? නිදසුනක් වශයෙන් රූපස්කන්ධයෙහි චක්කු රූපය චක්කායතනය වෙනවා. චක්කු රූපය රූපස්කන්ධයට ඇතුළත් වෙන්නේ. චක්කු රූපය චක්කු ධාතුව වෙනවා. චක්කු රූපේ චක්කු ඉන්ද්‍රිය වෙනවා. යනාදී වශයෙන් අපි අරගෙන විස්තරයක් කළා. ඒ ටික පටලවා ගන්නේ නැතුව කෙලින්ම පරමාර්ථ ධර්ම මේ ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වලට සමස්ත පරමාර්ථ ධර්ම 170 මේ ස්කන්ධ පහට ආයතන 12ට ධාතු 18ට ඉන්ද්‍රිය 20ට ඉන්ද්‍රිය 22ට ආදේශ කරගන්න ආකාරය පිළිබඳව ඔබට හඳුන්වීමක් කළේ වෙන කුමක්වත් නිසා නෙමෙයි. ඉදිරියට යන්නේ මේ 57ක් වූ පරමාර්ථ ධර්ම 57ක් වූ පරමාර්ථ ධර්ම සත්පඤ්ඤාස කියලා 57ක් වූ පරමාර්ථ ධර්ම කිය යනවා මිසක ඒ එහෙම පරමාර්ථ ධර්ම සමස්තය 170ම අරගෙන ඒක මේකයි ඒ කියන්නේ මෙයයි මේ කියන්නේ එයයි කියලා විස්තර කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ අවබෝධය ඔබට මුලින්ම ඇති කර දීමට අවශ්‍ය කරන නිසා ඒ පරමාර්ථ ධර්ම චතුරාර්ය සත්‍ය වශයෙන් අපි බෙදුවේ නැහැ. කථාවස්තු ප්‍රකරණයේ ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් යන නිසා ඒ ස්කන්ධ කියන්නේ කොහොමද? ආයතන කියන්නේ ධාතු කියන්නේ ඉන්ද්‍රිය 22. පරමාර්ථ ධර්ම වලින් කොයි එකද කියන එක අපි ඔබට විස්තර කරලා දුන්නා. ඒ ස්කන්ධවල ආයතනවල ධාතුවල ආර්ය සත්‍යවල ස්කන්ධවල පරමාර්ථ ධර්ම 170න් 169ක් ඇතුළත් වෙනවා. පරමාර්ථ ධර්ම 170ම ආයතන 12ට ඇතුළත් වෙනවා. පරමාර්ථ ධර්ම 170ම ධාතු 18ට ඇතුළත් වෙනවා. පරමාර්ථ ධර්ම 170න් 17ක් තමයි ඉන්ද්‍රිය 22ට ඇතුළත් වෙන්නේ. අන්න ඒ පිළිබඳව අපි විස්තරයක් කළා. එතකොට මෙන්න මේක අවබෝධ කරගෙන යන්න. ඒකං හි සච්ඡන්න ဒ ුතිය මත්ති. සත්‍ය එකයි. මේක ಜಾති අනුව ප්‍රදේශ අනුව උගත් අනුව සත්ව පුද්ගල අනුව බෙදෙන බෙදිල්ලක් නෙවෙයි. මේ යථාර්ථය ඒකං හි සච්ඡං සත්‍ය එකයි. ඒ සත්‍ය තමයි මේ උගන්වන්නේ. න ဒ ුතිය මත්ති දෙවන්නක් නැහැ. යස්මින් පජානෝ විවදේ පජානං. ඒක අවබෝධ නොකරගත්තු ඇත්තෝ වාද විවාද කරනවා. අපි ඇත්ත කියන්නේ ඔය ඇත්ත බොරු කියන අනික් ඇත්තෝ කියන ඔය ඇත්තෝ කියන එකයි බොරු අපි කියන ඇත්ත කියලා මේ විදියට විවිධ දෘෂ්ටි විවිධ අදහස් විවිධ සංඥා ඇතුළත් කරනවා. ඉතින් ඒ සියල්ල තුලින් යථාර්ථය නම් එකයි. ඇත්ත නම් එකයි. අනේ ඇත්ත අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම එලිපෙහෙලි කරමින් තමයි අපි මේ ඉස්සරහට යන්නේ. ධර්මයේ විනය සම්බන්ධයෙන් කොයි කාලයකටත් වඩා මතිමතාන්තර මතභේද හතු පිපෙන්නා වාගේ මතුවෙන කාලයක පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන සුතමේ චින්තාමය භාවනාමය කියන ශාසනයෙන් ඈත්වීමත් එක්ක තමයි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්පිරිස තුළම මේ වගේ දුර්මත ස්වමත විදියට මිත්‍යා අදහස් සම්‍යක් අදහස් විදියට මතුවලා යන්නේ. ඉතින් ඒකට අපට කරන්න තියෙන එකම දේ තමයි කවුරුත් එක්කලා වාද විවාද කරන්න යන එක නෙමෙයි. මතවාදීව දුර්මතය ඛණ්ඩනය කිරීමට සුද්ධ බුද්ධ වචනේ ප්‍රාමාණිකත්වයෙන් අරගෙන ඉදිරිපත් කිරීම. ඒක එක සම්දිස්ථානයක් තමයි මේ කතාවස්තු ප්‍රකරණය තුලින් අපි කරන මේ දේශනා මාලාව, පාඩම් මාලාව. එහෙමනම් අපි අද ඔබට විස්තර කරනවා. එදා අපි ඔබට බෝඩ් එකේ ඇඳලා පෙන්නවා සුද්ධ සච්චි කට්ටය, ඕකාස සච්චි කට්ටය, අවයව ඕකාස සච්චි කට්ටය, කාල සච්චි කට්ටය, අවයව සච්චි කට්ටය කියලා අපි හතරක් විස්තර කළා. ඒ හතර පිළිබඳව මතක තියාගන්නට කියලා මම කීවා. සුද්ධ සච්චි කට්ටය කියනට කේවල තනිකරම සත්වය පුද්ගලයා විදිහට ස්කන්ධ ආයතන ආදියට ගලපලා විස්තර කරන ක්‍රමය. ඊළඟට ඕකාස සච්චි කට්ටය කියලා කියනකොට හැම තැනදීම රූපයෙහි, වේදනාවෙහි,
සංඥාවෙහි ඔය කියන සත්වයා ඉන්නවාද කියලා අහලා යන කාරණය. ඊළඟට කාලසච්චි කට්ටේදී අපි යනවා අතීත වර්තමාන අනාගත තුන් කාලයට ගන්නකොට ඔය සත්වයා පුද්ගලයා එදා බ්‍රාහ්මණය අදත් බ්‍රාහ්මණයම ඉන්නවද එදා ක්ෂත්‍රිය අදත් ඉන්නවද ආදී වශයෙන් ඒ හැම කල්ලිම සත්වයා ඉන්නවා කියන දුර්මාතයේ දුරලීමට ඛණ්ඩනය කිරීමට යන දේශනා උපදේශ මාලාව. ඊළඟට සබ්බේසු කියලා කියනකොට ඒක අර සබ්බත්ත කියන එකට ටිකක් සමානයි. හැබැයි යම් වෙනසක් තියෙනවා. ඒකෙත් අර විදියට රූපාදී කෙරෙහි හැම තැනම මේ සත්වයා පුද්ගලයා ලැබෙනවද කියලා දක්වන ක්‍රමය. එතකොට ඕකේ යන ක්‍රමයක් එක්ක අපට තියෙනවා මේ ඔය සච්චිකට්ට 4 තියෙනවා. ඔය සච්චිකට්ට 4ේම තියෙනවා සකවාදීන් පරවාදීන්ගේ දුර්මතය දුරලීමට කරන වාද ඊළඟට පරවාදීන් සකවාදීන්ට අභූතයෙන් කරන චෝදනා. ඉතින් මේ ටික ඉස්සරහට යනකොට ඒ යන ක්‍රමය පිළිබඳව අපි දැන් ඔන්න ඔබට මේ chart එක මේ structure එක ඇඳලා පෙන්නනවා. ඒ වචනාර්ථත් ඒවා ගැලපෙන ආකාරයත් හොඳට මතක තියාගන්න. එහෙම හොඳට මතක තියාගත්තේ නැත්නම් මනසට හොඳට හුරු පුරුදු වෙලා තිබුණ නැත්නම් අර කතාවස්තු 500 එන ඒ සූත්‍ර 500 එන කතාවස්තු 217ක් තියෙන මේක ඔබට තේරෙන්නේ නැතු යයි. ඒක අපරාධයක්. මොකද මෙච්චර මහන්සිලා අපි කියලා දෙන එකේ ඒක තේරුම් ගත්තේ නැහැ කියලා කියන එක හරි අපරාධයක්. එhmenan අපි ඒක ඔබට ඇඳලා ලියලා පෙන්නන්නට දැන් නැවත වතාවක් ඉදිරිපත් වෙනවා. අන්න බලන්න දැන් මේක දැනට මම මකනවා. පළවෙනි එකට අපි එනවා ඉස්සලා කියපු ටිකේ ඔබට මතක තියාගන්න අවශ්‍ය නිසා මම කෙටියෙන් ලියන්නම් නැවත වතාවක් අරක. සුද්ධ සච්චිකාට්ඨය පළවෙනි එක. 2 ඕකාස සච්චිකාට්ඨය 2. 3 කාල සච්චිකාට්ඨය 4. 4 අවයව සච්චිකාට්ඨය. එතකොට දැන් මේකේ සුද්ධ කියන එකට ඉදලා තියෙන පාලි වචනේ කේවල. හොඳේ කේවල. මේකට ඉදලා තියෙන වචනේ සබ්බත්ත. පාලියෙම ලියන්නම්. හොඳේ මේකට ඉදලා තියෙන පදේ සබ්බදා හැම කල්හි. හොඳේ මේකට ඉදලා තියෙන්නේ සබ්බේසු. මගේ අකුරු ලස්සන නැති වෙයි එකට කරන්න දෙයක් නැහැ. ඔය විදිහටයි යෙදෙන්නේ. පළවෙනි එක අපි ගන්න ඕන සුද්ධ සච්චිකට්ඨය. සුද්ධ සච්චිකට්ඨය. ඒ කියන්නේ මේක. හොඳේ. මේක 2නේ. මේක 3නේ. මේක 4. හොඳේ සුද්ධ සච්චිකට්ඨය. මේක බෙදිලා යනවා අනුලෝම පංචකය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සුද්ධ සච්චිකට්ඨයේ අනුලෝමය කියලා කියන්නේ සකවාදීන් පරවාදීන්ගෙන් ප්‍රශ්න කරන තැන. පුග්ගලෝ උපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන. ඒකේ තියෙනවා ඔන්න ඉස්සරවම දැන් මේකේ පංචකයක් එනවා. ඔන්න බලන්න මේකට කියනවා ඔකේ තියෙනවා අනුලෝම පංචකය. අනුලෝම පංචකය කියලා එකක් තියෙනවා. අනුලෝම පංචකය කියලා කියන්නේ පිළිවෙලටම කාරණා පහක් අන්තර්ගත වෙලා තියෙනවා. කාරණා 5ක්. ඒ කියන්නේ ඉස්සරලාම ඔන්න සකවාදීන් අහනවනේ. ඒකට සකවාදීන් අහනවා පුග්ගලෝ උපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන. පුද්ගලයා සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ඉන්නවාද? ඒකට කියනවා සකවාදී පුච්චා. සකවාදී පුච්චා. එතකොට ඊළඟට දැන් ඕක සකවාදීන් අහනවා. අහලා එතකොට අරගොල්ල මොකද කියන ආමන්තා කියනවා.
ආමන්තා කියන්නේ එසේය. සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වය ඉන්නවද කියලා අහන සකවාදීන් අහනකොට පරවාදීන්ගේ උත්තරය එසේය. සකවාදී ඊළඟට කියනවා ඔන්න සකවාදීන් පස්සේ දැන් කරුණ සකවාදී අනුയോഗ කියලා එකක් තියෙනවා ඊළඟට. අනුയോഗ. ඒකේ තේරුම සකවාදීන් ඊට පස්සේ අහනවා සත්‍යාර්ථ පරමාර්ථ කියලා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය යනාදී ධර්මයි. ඒ ධර්මතා අනුව ගත්තට පස්සේ සත්වයා පුද්ගලයා ඉන්නවද? ඒ කියන්නේ ස්කන්ධත් තියෙනවා සත්වයක් ඉන්නවා. ආයතනත් තියෙනවා සත්වයක් ඉන්නවා. එතකොට දැන් ස්කන්ධ පහටනේ සත්වයා කියලා කියන්නේ. දැන් මේ ඇත්තෝ කියවනේ සත්‍යාර්ථ පරමාර්ථ සත්වය ඉන්නවා කියලා කියවනේ. දැන් මෙතන ධ්‍යාන එතකොට එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් තියෙනවා. තව සත්වයකුත් ඉන්නවද කියලා අහනවා. ඉස්සරලා කෙටියෙන් අහනකොට සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයක් ඉන්නවද කියලා ඔව් කියලා කියනවා. ඊට පස්සේ අහනවා ස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආයතන කියන්නේ මේවා ධාතු කියන්නේ මේවා ඉන්ද්‍රිය කියන්නේ මෙව්වා. ඒ අනුව මේ එතකොට රූපත් තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධත් තියෙනවා සත්වයක් ඉන්නවද? ඒ පංචස්කන්ධ ආදී ක්‍රමයට විග්‍රහ කරනකොට සත්වයක් කියන පුද්ගලයා ඉන්නවද? දක්නට ලැබෙනවද? දක්වන්න පුළුවන්ද? එතකොට කියනවා මේක අහන්නේ මේ අහන එක තමයි සකවාදී අනුയോഗෝ කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝ කියන නහේවං වත්තබ්බේ. නහේවං වත්තබ්බේ කියලා කියන්නේ එසේ නොකිය යුතුයි. පාලි වචන ගැන ඔබ හිතන්න යන්නට එපා. මම අර ඔබට මේ නිදසුනක් ගේන්න අවශ්‍ය නිසා මම කියන්නේ එහෙම නොකිය යුතුයි කියලා කියනවා. එතකොට දැන් මෙතකොට ඔන්න සකවාදීන් කියනවා ආජානාහි නිග්‍රහං. මේකට කියන සකවාදීන්ගේ නිග්‍රහය. මොකද ආජානාහි නිග්‍රහං කියලා කියනවා. එතකොට දැන් මේකේ බලන්න දැන් ඔන්න අනුලෝම පංචකයේ දැන් 1යි 2යි 3යි. එතකොට තව එන්න එපා කොටසක්. ඕකේ තියෙනවා ඊළඟට අනුලෝම අනුලෝම පාපන. අනුලෝම පාපන. සකවාදීන්ගේ අනුලෝම පාපනා කියලා කියන්නේ මේක කියනවා දැන් ඔයත්තෝ සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයක් පුද්ගලයෙක් ඉන්නවද කියලා අහනකොට ඔව් කියලා කියනවා. ඊළඟට සත්‍යාර්ථයේ පරමාර්ථය කියලා කියන්නේ ස්කන්ධායතන ආදී ඒ අනුව සත්වයා ඉන්නවද කියලා අහනකොට ඔයත්තෝ කියනවා සත්වයක් නැහැ කියලා කියනවා. ඉතින් ඔයත්තෝ සත්‍යාර්ථ පරමාර්ථයෙන් සත්වයා නැහැ කියලා කියනවා නම් සත්‍යාර්ථයේ පරමාර්ථය කියලා කියන්නේ අන්න ඒක තමයි මේ කියන්නේ පාපනා. කියනවා නම් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයා ඉන්නවා කියලා කියනවා නම් හරි කියනවා නම් සත්‍යාර්ථයේ පරමාර්ථය කියලා කියන්නේ ස්කන්ධායතන ධාතු ඉන්ද්‍රිය ඒ අනුව සත්වයා පුද්ගලයා ඉන්නවා කියලා කිව යුතුයි. එතකොට ඔයත් කියනවා සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයා ඉන්නවා. නමුත් ස්කන්ධාදී වශයෙන් ගන්නකොට ඒක නෑ කියලා කියනවා. එතකොට ඔයත්ගේ මුල් කියපු එකත් එක්කලා අගයක් ගැලපෙන්නේ නැහැ. අග කියපු එකත් එක්කලා මුලෙක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔයත් කියපු දේ මිත්‍යාවක්. ඔයත් පටලගෙන තියෙන්නේ. කියලා ඔන්න ඕකට තමයි අනුලෝම ආරෝපණා කියන වරද පටවනවා කෙලින්ම. මෙතන අහනවා මෙතන කාරණය පැහැදිලි විස්තර කරලා අහනවා ඊළඟට නිග්‍රහය කරනවා. එතකොට නිග්‍රහය කිරීමට හේතුව කියනවා ඒ නිග්‍රහය තහවුරු කරනවා. ඒ නිග්‍රහය ඔයගොල්ලෝ ඔයත් වැරදි කියලා වරද පටවනවා. ආරෝපණය කරන වරද පටවනවා. ආන්න ඔය විදිහට තමයි මේක එන්නේ. මෙන්න මේක තමයි කියන්නේ සුද්ධ සච්චි කට්ටේ අනුලෝම පංචකය කියලා කියන මෙන්න මේකට තමයි. අනුලෝම පංචකය.
අනුලෝම පංචකය. දැන් මට අනුලෝම පංචකය. එලා මේක ඕනනම් මෙහෙම තව එකකුත් ගන්නත් පුළුවන්. නමුත් ඒකේ අමුතුවෙන් අර්ථයක් එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙතනදී පටිලෝම පාපනා පටිලෝම ආරෝපණා කියලා දෙකකුත් මේ විදිහට තියෙනවා. ඒකෙන් කියන්නේ ඔයැත්තෝ ස්කන්ධ ආයතන ධාතු වාරේ සත්‍ය ආදී වශයෙන් සත්වයක් නැත්තම් ඒක එනවා මේ පරවාදීන් සකවාදීන්ට දෝෂාරෝපණය කරන අවස්ථාවේදී. මේකේ ඔන්න මේ ටික තමයි අනුලෝම පංචකය. අනුලෝම පංචකය කියලා කියන්නේ මේකයි. දැන් මේ ටික හොඳට මතක තියෙන්නට ඕනේ. මේ යන වාද ක්‍රමයේ අනුවර ස්කන්ධාදී වශයෙන් සත්වයා මේක පටලවාගෙන තැන්වලදී මේක හොඳට මතක තියෙන්නට. ඒක සකවාදී පුච්චා කියලා කියන්නේ තේරවාදීන් මහායාන ආදී අර මේ ධර්මයේ පිළිබඳ ප්‍රවීණත්වයක් නැතුව හිටපු ඇත්තන්ගෙන් අහන ප්‍රශ්නේ එතකොට. සකවාදී පුච්චා කියන ਵਿਚාරෙම. සකවාදී අනුയോഗෝ කියලා කියන්නේ විස්තර කරලා ඒගොල්ලෝ කියපු දේ ගැන තව විස්තරයක් කරනවා. අහපු ප්‍රශ්නය ගැන විස්තරයක් කරනවා. හැව්වේ සත්‍යාර්ථ පරමාර්ථයෙන් සත්වයා ඉන්නවද? විස්තර සහිත ඒක කෙටියෙන් අහනවා. සකවාදී අනුയോഗෝ කියලා කියන්නේ තේරවාදීන් අරක විස්තර සහිතව අහනවා. සත්‍ය පුද්ගලයා කියලා කියන්නේ ස්කන්ධ ආයතන ආදී ඒ අනුව සත්‍ය පුද්ගලයා ලැබෙනවද කියලා අහනවා. දකින්න ලැබෙනවද කියලා ඒ අනුව ගත්තට පස්සේ ඒ විශ්ලේෂණ ක්‍රමයෙන්. එතකොට නෑ කියනවා. එතකොට මේතර සකවාදීන් ඉස්සරලා ඇහැව්වේ එකම ප්‍රශ්නේ. සරල මේ කෙටියෙන් සහ ගැඹුරින්. කෙටියෙන් සහ පුළුල්ව. එතකොට ඒගොල්ලන්ට ඒක වරදවා ගත්තු වගේ මෙතනදී යොමු කරලා දෙවෙනි අවස්ථාවේදී කියනවා නිග්‍රහය පිළිගන්න කියලා. මොකද මුලින් කියපු එක අගේ එකත් එක්ක ගැලපෙන්නේ අගින් කියපු එක මුල එකත් එක්ක ගැලපෙන්නේ නිසා ඒ කියන්නේ සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයා නැහැ කියලා කීවනම් ඉන්නවා කියලා කීවනම් සත්‍යාර්ථේ පරමාර්ථය කියන්නේ ස්කන්ධ ආදී ඒ අනුවත් ඉන්නවා කියන්නට ඕනේ. ඕගොල්ලෝ සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයා ඉන්නවද කියලා අහනකොට ඔව් කියනවා. සත්‍යාර්ථේ පරමාර්ථය කියන්නේ මේ ස්කන්ධ ආදී කියලා ඒ අනුව ඉන්නවද කියලා අහනකොට නැහැ කියනවා. එතකොට ඒ නිසා මේකෙදි මෙන්න මේක හොඳට මතක තියාගන්නට ඕනේ. මේක අනුලෝම පංචකය. කියන්නේ කෙලින්ම සකවාදීන් අහපු පිළිවෙලට අහපු පහේ කොටස. 1 2 3 4 1 2 3 4 5යි. පහේ කොටස. දැන් ඕක පැහැදිලිව නිර්වුල්ව මනසට හුරු වෙලා තිබුණේ නැත්නම් මේ ඉස්සරහට යන්නේකේ තේරුමක් නැහැ. ඒ නිසා මේක කතාවස්තු ප්‍රකරණයේ පොත ඔබට ගන්න පුළුවන් තියෙනවනේ අද ඉතින් ඕන තරම් හැමතැනම මේ ඉන්ටර්නෙට් ආදී අරගෙන මම මේ උගන්වනකොට හොඳට බලා ගන්න. එතකොට ওই ටික එකෙන් හමාර කරනවා. ඊළඟට කොටසක් එනවා. දැන් මේක සකවාදීන් ඔන්න තේරවාදීන් ඔන්න මේක කළානේ. මේක කරාට පස්සේ දැන් ඔන්න අනුලෝම පංචකය කියලා එකට හඳුන්වනවා. එතකොට මේ පරවාදීන් ඉදිරිපත් කරන ඒගොල්ලෝ නිවැරදි කියන වග සනාත කිරීමට උත්සාහ දරන අවස්ථාවන් 4ක් තියෙනවා. ඒ ටිකට කියනවා පළවෙනි එක කියනවා පටිකම්ම චතුක්කය. දැන් අතනදී සකවාදීන් පරවාදීන්ට තේරවාදීන් මිත්‍යා දෘෂ්ටිකයින්ට අර ටික ඉදිරිපත් කළාට නිග්‍රහය පිළිගන්නේ මෙන්න මේකයි ඔයගලගේ වරද කියලා කිව්වට ඒගොල්ලෝ පිළිගත්තු කතාවක් නැහැනේ. ඔව් අපි පිළිගන්නම් කියලා එහෙම එකක් නැහැ එතකොට. ඒ පිළිගන්නේ නැතුව ඉඳලා ඒගොල්ලෝ ඒ මුරණ්ඩු අදහසේම ඒගොල්ලෝ නිවැරදි කියලා දැන් ඒගොල්ලෝ කියන්නේ පරවාදීන් සකවාදීන්ට ඉදිරිපත් කරනවා Taman නිවැරදි කියන වග ශීර්ෂ 4ක් යටතේ. ඒ ශීර්ෂ 4 තමයි මේ තියෙන්නේ. මේ සුද්ධ සච්චි කට්ටේ ඊළඟ කොටස එන එකේ. එතකොට මේක පටිකම්ම චතුක්කය කියලා. පටිකම්ම කියලා කියන්නේ පිළියම් කිරීම. වරදට පිළියම් කිරීම. ප්‍රතික්‍රියාව ප්‍රතිචාර දැක්වීම වාගේ අර්ථයක් තමයි තියෙන්නේ පරවාදීන්ගේ ප්‍රතිචාරය ප්‍රතික්‍රියාව. මොකද ඒගොල්ලෝ වැරදි නෑ ඒගොල්ලෝ හරි කියන්නේ නෙමෙයි. එහෙම ඉදිරිපත් කරනවා. චතුක්කය කියන්නේ 4 කොටස. 4 කොටස චතුක පංචකය කියන්නේ 5 කොටස. 5 කෑල්ල. ඒ වගේ චතුක්කය කියන්නේ 4 කෑල්ල 4 කොටස. ඒ කියන්නේ 4ක් තියෙනවා. 4 සංචිතයක් කියන එකයි චතුක්කය කියලා කියන්නේ. එතකොට මේකට පටිකම්ම චතුක්කය ඊළඟ තියෙනවා නිග්ඝහ චතුක්කය. නිග්‍රහ චතුක්කය කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අපි නිග්‍රහ ලැබිය යුත්තෝනේ ඔයත් නිග්‍රහ ලැබිය යුත්තෝ. පරවාදීන් කියන්නේ
ඔයත්තු එක මම ඔබට ඉස්තර කරගෙන යන්නම්. ඊට පස්සේ තියෙනවා උපනය චතුක්කය කියලා එකක්. උපනය චතුක්කය. ඊළඟට තියෙනවා නිගමන චතුක්කය. මේ වචන අපට හුරු වචනම තමයි ඒ අර්ථයට තමයි වෙන අර්ථයක් වගේ ඇත්තේ නැහැ. නිග්‍රහ කියලා කියන්නේ අර විදිහට මේ පරවාදීන් කරන නිග්‍රහයක්. උපනය කියලා කියන්නේ පමුණුවනවා. සකවාදීන් වැරදි කියන තැනට පමුණුවනවා. නිගමන කියලා කියන්නේ සකවාදීන් වැරදි අපි හරි කියලා මේ ටිකේ කතානායක පරවාදීන්. දැන් ඉස්සරලා කියපු එකේ කතානායක පොච්චාදී වශයෙන් අර පංචකයෙහි ඒකට ආවේ සකවාදීන්. සකවාදීන් ඒකේ කතානායක. මේකේ පරවාදීන්. පරවාදීහු. එහෙමයි එන්නේ. දැන් මේක මම ඔබට තෝරනවා. පටිකම්ම චතුක්කය. ඔන්න දැන් මේ පටිකම්ම චතුක්කය. පටිකර්ම චතුක්කය ඉස්සරලාම අපි අරගෙන මේකේ පරවාදීන් ඉදිරිපත් කරනවා. පරවාදීන්. පරවාදීහු කියනවා එතකොට ස්කන්ධායතන දැන් ස්කන්ධායතන ආදී වශයෙන් ගත්තට පස්සේ එහෙම නැත්නම් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ගත්තට පස්සේ සත්‍ය පුද්ගලයා නෑ කියන්නේ කොහොමද? ඒගොල්ලෝ කියනවා අත්තිපුද්ගලෝ ඔන්න පරවාදීන් ඉදිරිපත් කරන කතාව. අත්තිපුද්ගලෝ අත්හිතාය පටිපන්නෝ අත්තිපුද්ගලෝ පරහිතාය පටිපන්නෝ අත්තිපුද්ගලෝ අත්හිතාය පරහිතාය පටිපන්නෝ කියලා අර සූත්‍ර කොටසක් අරගෙන දැන් මේගොල්ලෝ කියනවා නැත්තේ මොකද? මේ තියෙන්නේ පුද්ගලයා සත්වයා පුද්ගලයා ඉන්නවා. තමාගේ යහපත උදෙසා පිළිපැදපු පිළිපදින පුද්ගලයෙක් ඉන්නවා කියලා බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. පුද්ගලයෝ 4 දෙනෙක් ගැන කියලා තියෙන්නේ. තමෝ තම පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තම පරායනෝ ජෝති ජෝති පරායනෝ කියලා කියලා තියෙන්නේ. අඳුරෙන් අඳුරට යන පුද්ගලයා, අඳුරෙන් එළියට යන පුද්ගලයා, එළියෙන් අඳුරට යන පුද්ගලයා, එළියෙන් එළියට යන පුද්ගලයා, ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා කියලා බුදුරජාණන් දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියපු කතාව හරි. සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියලා ඕන දැන් පරවාදීන් කියනවා. එහෙම කියලා ඕකෙත් තියනවා මේ පරවාදීන් ඉදිරිපත් කරනවා. අර ඉස්සලා කියපු ආකාරයටම පරවාදී පුච්චාව තියෙනවා. ඊළඟට පරවාදී අනුയോഗ තියෙනවා. ඊළඟට පරවාදී පුච්චාව තියෙනවා. අනුയോഗ තියෙනවා. ඊළඟට තියෙනවා අර පාපන ආරෝපණ දෙක තියෙනවා. ආරෝපණ. නිග්‍රහය කියලා 아무තු වෙන්නේ නැහැ. මේකේ ප්‍රතිකර්ම කිරීම ගැන තියෙන්නේ. එතන නිග්‍රහ කියන වචනේ නැහැ. ඒතර මෙන්න මේ 4ක් තියෙනවා එතකොට. ඔන්න ඔය විදිහට යෙදෙනවා. මේක පටිකම්ම චතුක්කය කියන්නේ මේකට තමයි. ඒ කියන්නේ පරවාදීන් සකවාදීන්ට කරන වරද පිළිගන්න කියලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දැක්මානුව ඔයත් වැරදි ඔයත් මේ වරද පිළිගන්න ඔයත් වරද්දාගෙන ඉන්නේ ඔයත්ෝ කියලා සකවාදීන්ට පරවාදීන් එල්ල කරන අභියෝගය ප්‍රතිකර්ම කරගන්න කියලා කියනවා. ඒක තමයි මේ කියන්නේ මේකේ 4ක් තියෙනවා එතකොට. එහෙනම් මම හිතන්නේ ඔබට තේරෙන්නට ඇති. ප්‍රතිකර්ම කරගන්න. මේකට කියන ප්‍රතිකර්ම පටිකම්ම චතුක්ඛය. නිවැරදි කරගන්න. වරද තේරුම් ගන්න. කියලා පරවාදීන් දැන් සකවාදීන්ට මෙහෙම ඉදිරිපත් කරනවා. මොකද පුද්ගලයෙක් ඉන්නවා කියලා බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. ඒ නිසා පුද්ගලයෙක් නැහැ කියන එක කියන්නට බෑ. කියලා ඔන්න පරවාදීන් සකවාදීන්ට මේ ප්‍රතිකර්ම කරගන්න කියලා ඔයත් වැරදි කියලා කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් පෙළ අනුව පේලියට මේ ණය ක්‍රමයේ තියෙනවා. ණය ක්‍රමයේ තිබුණාට
ඒ ප්‍රතිකර්ම කරගන්න කියලා කීවට සකවාදීන්ට ප්‍රතිකර්ම කරගන්න දෙයක් නැහැ. මොකද සකවාදීන් කියන විදිහ හරි. පරවාදීන් කියන විදිහ වැරදි. නමුත් අර ණය ක්‍රමයට අනුව මෙහෙම දෙපැත්තටම කරුණු ඔවුනොවුන්ට මේ කරුණු ඉදිරිපත් කරනවා. දැන් මේකේ ඊළඟට තියෙනවා අපට මේ විදිහට මෙනවා පටිකම්ම චතුක්කය වෙනුවට ඊළඟට අපට තියෙනවා නිග්‍රහ චතුක්කය. නිග්‍රහ චතුක්කය. එක නිග්‍රහ චතුක්කය. ඒකෙදිත් ඒ වගේ තමයි අර විදිහටම මේ විදිහට අහලා මේ නිග්‍රහය අපට නෙවෙයි අපි නිග්‍රහ ලැබිය යුත්තෝ නෙමෙයි. ඔයත් තමයි නිග්‍රහ ලැබිය යුත්තේ. ඔයත් තමයි ධර්මයේ විකෘති කරලා තියෙන්නේ. අපි හරි මේ පුද්ගලයා සත්වයා පුද්ගලයා ඉන්නවා කියලා ඒ නිග්‍රහය සකවාදීන්ට පමුණුවනවා. ඒක දෙවෙනි අවස්ථාව. ඊළඟට ඕකේ තියෙනවා උපනය. දැන් මම ඔබට කිව්වා මේකේ ලොකු මේ තියෙන වචනේම ගන්න අර ඒ වරද තහවුරු කිරීමට කාරණය තහවුරු කිරීමට තමයි පටිකම්ම නිග්ගහ උපනය නිගමන කියන මේ හතරාකාරයකින් මේ වචන හරඹයක් දාලා තියෙන්නේ. ඒ කාරණේ වඩා තහවුරු කිරීමට. නැත්තම් මේ අනුලෝම පංචකය කියන එකෙන් සකවාදී පුච්චා, සකවාදී අනුയോഗෝ, සකවාදී නිග්ගහෝ, පාපනා, ආරෝපණා කියන එකෙන් මේක සම්පූර්ණයි. නමුත් අර පරවාදීන් යම් පැත්තකින් ඇවිල්ලා සකවාදීන්ට ප්‍රහාරයක් එල්ල කරනවා නම් ඒ දුර්වල ප්‍රහාරය, ඒ නිෂ්ඵල ප්‍රහාරය, ඒ මිත්‍යා ප්‍රහාරය එන්න තියෙන මෙන්න මේ ක්‍රම හතර පමණයි තියෙන්නේ. ඒ නිසා තමයි ඒක තවදුරටත් ඒක නොසංගවා, නොවලහා මේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ඒගොල්ලන්ට එන්න පුළුවන් පාරවල් ටික ඔක්කොම දක්වනවා. එතකොට දැන් මේක බලාගෙන හිටපු කෙනෙකුට, අහගෙන හිටපු කෙනෙකුට මහා ලොකු ත්‍රිපිටක ධර්මඥානයක් නැති වුණත් මේ පරවාදීන්ගේ ක්‍රමය වැරදි. පරවාදීන්ගේ නිග්‍රහය වැරදි නිග්‍රහයක්. ඒ නිග්‍රහය ලබන්න සකවාදීන් සුදුසු නැහැ. මේ පරවාදීන්ගේ ප්‍රතිකර්ම කරගන්න කියලා සකවාදීන්ට කිව්වට සකවාදීන්ට ප්‍රතිකර්ම කරගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ධර්ම විනය තෝරපු ක්‍රමය නිවැරදි. ඒකේ පිළිසකර කරන්න දෙයක් නැහැ. ඒකට ප්‍රතික්‍රියාවක් දක්වන්නට බෑ. ඒක නිවැරදි. ඊළඟ අවස්ථාවේදී උපනය කියලා කියන්නේ මේ අර විදිහට උපනය චතුස්කය කියලා තියෙනවනේ. උපනය චතුක්කය. ඒ කියන්නේ උපනයන යොමු කරනවා කියන එකනේ. එතකොට මේ සකවාදීන්ට යොමු කරවනවා ඔයත් වැරදි. ඔයත් සත්වයේ පුද්ගලෙක් නැහැ කියලා කියන. මේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා යොමු කරවනවා, උපනය කරනවා කියන්නේ යොමු කරවනවා. ඒගොල්ලන්ට වරද යොමු කරවනවා, වරද පමුණුවනවා, වරදට පමුණුවනවා. සකවාදීන්ගේ ප්‍රකාශනය වැරදි කියලා පමුණුවනවා. වරදට භාජනය කරවනවා. ආන උපනය චතුස්කය. ඊළඟට තියෙනවා නිගමන චතුස්කය. දැන් නිගමනය කරනවා කියලා කියන්නේ ඔයත් වැරදිමයි. මේ එතකොට මේකේ පටිකම්ම නිග්ගහ උපනය නිගමන කියන මේ ඔක්කොටම මෙන්න මේ කියන පරවාදී පුච්චා, පරවාදී අනුയോഗෝ, පරවාදී පාපනා, පරවාදී ආරෝපණා කියන ඒ අවයව තුනම එනවා. එතකොට මේ පටිකම්ම නිග්ගහ නිගමන මේ උපනය නිගමන කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ඒකේ 아무තු අර්ථයක් නැහැ. එක ඔය කිය පිටින් පේන අර්ථෙම තමයි. ප්‍රතිකර්ම කරගන්න ඔයත් වැරදි හින්දා. නිග්‍රහය ලබන්න ඔයත් වැරදි හින්දා. මේ සකවාදීන්ට පරවාදීන් කියන්නේ ඊළඟට ඔයත්ට මේ වරද අදාළ වෙනවා. ඔයත් මේ වරදටපත් වෙනවා. උපනය යොමු කරනවා. නිගමන කියලා කියන්නේ සහතික කරන ඔයත් වැරදි. හත්වේ පුද්ගලෙක් නැත්තේ නෑ. මේ තියෙන බුද්ධ වචනේ කියලා තෝරන. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ඒ හතරටම පරවාදීන්ගේ ਵਿਚාරීම පරවාදීන් අර මොකද පරවාදීන්ගෙන් අහනවනේ ඊළඟට ඔයත්ෝ මේ ඒ සත්‍යාර්ථ පරමාර්ථ කියලා තියෙන හින්දාම සත්‍ය පුද්ගලයා කියන එක නැද්ද කියලා අහනවනේ. එතකොට අර සම්මුතියයි පරමාර්ථයයි කලවම් කරලා අහන නිසා සකවාදීන් උත්තර දෙනවා එසේ නොකිය යුතුයි කියලා. එතකොට සකවාදීන් උත්තර දෙනකොට දැන් එතකොට පරවාදීන් නිග්‍රහයක් කරනවා. ඔයත් ඉස්සරලා කිව්වා සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයක් පුද්ගලයේ පරමාර්ථ වශයෙන් සත්වයක් පුද්ගලෙක් නැහැ කියලා. දෙවනුවට සත්‍යාර්ථයේ පරමාර්ථයක් කියලා දෙයක් තියෙනවා. ඒ හින්දා සත්වය පුද්ගලයා කියන එක ඇත්තෙම නැද්ද කියලා අහනකොට ඔයත් කියන එහෙම නොකිය යුතුයි කියලා කියනවා. ඒතර සකවාදීන් එහෙම නොකිය යුතුයි කියලා කිව්වේ සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් දේශනාවක් තියෙනවා. ඒක ඇත්තයි. නමුත් සම්මුති දේශනාවකුත් තියෙනවා. ඒ සම්මුතියයි පරමාර්ථය කලවම් කරලා ගත්තු නිසා තමයි එතනදී සකවාදීන් එසේ නොකිය යුතුයි කියලා
කියන්නේ. එතකොට ඒ අනුව තමයි පාපනා කියන කෙනෙක්. ඉතින් අර විදිහට පරවාදීන් වරද පෙන්ලා දෙනවා කියලා අමුතු දෙයක් කරනවා. එතකොට එහෙම කරලා යොමු කරවනවා, තහවුරු කරවනවා. ඊළඟට වරද පමුණුවනවා කාටද? සකවාදීන්ට. පරවාදීන් වරද ඔයත් වැරදි කියලා. ඉතින් මධ්‍යස්ථ ඥානවන්ත කෙනා තේරුම් ගන්නවා මේ වගේ නියම නිග්‍රහය මොකක්ද? අපට මේ නිග්‍රහයද ප්‍රශංසාවද කියන එක නෙමෙයි අපට වැදගත් වෙන්නේ. බුද්ධ වචනයට අනුකූලව කොතනද ඇත්ත තියෙන්නේ? කොතනද මිත්‍යාව තියෙන්නේ? ඒකට තමයි මෙතනදී මේ උත්සාහ දරන්නේ. ඉතින් එහෙමනම් ඔන්න එතකොට ඔබ මතක තියාගන්න මේ පටිකම්ම චතුස්කයටත් පරවාදී පුච්චා පරවාදී අනුയോഗෝ පරවාදී පාපනා ආරෝපණ ඒ හතර ඒතකොට තමයි ඒක පටිකම චතුස්කයක් බවට පත් වෙන්නේ. හතරේ කොටසක්. ඊළඟට මෙතනදී මම කිව්වා නිග්ඝහ චතුස්කය. ඒකටත් පරවාදී පුච්චා පරවාදී අනුയോഗ පරවාදී පාපනා පරවාදී ආරෝපණ. එතකොට තමයි නිග්ඝහ චතුස්කය වෙන්නේ. එතකොට උපනාය චතුස්කය. ඒකටත් මේ හතරම ඇතුළත් වෙන උපනාය චතුස්කය. එතකොට නිගමන චතුස්කය කියනකොටත් මේ හතරම ඇතුළත් වෙනවා. මේ හතර එතකොට චතුස්ක බවට පත් වෙන්නේ මෙන්න මේ හතර නිසා තමයි චතුස්ක බවට පත් වෙන්නේ. එතකොට පටිකම්ම එකටයි මේ නිග්ඝහ එකටයි උපනාය එකටයි නිගමන එකටයි අමුතුවෙන් නැහැ. මොකද මම කියන්නේ එකම කාරණය පිළිබඳව තහවුරු කරන්නටයි මේ වචන හතරක් පාවිච්චි කරන්න කියලා. ඒ නිසා හතරම පාවිච්චි කරනකොට අවයව වශයෙන් ගන්න තියෙන්නේ මේ හතරම තමයි. එතකොට තමයි අර විදිහට පටිකම්ම චතුස්කය, නිග්ඝහ චතුස්කය, උපනාය චතුස්කය, නිගමන චතුස්කය කියන එක එන්නේ. ඉතින් මම හිතනවා තේරෙන්න ඇති. තේරුම් නැත්තම් මම දැන් එකත් නැවතත් ඔබට කිව්වා. ඒ නැවත මතු කරේ මොකද අපි ඉගෙන ගන්නකොටත් අපට මතකයි මේක මේ දැන් ගුරුවරයා උගන්වව පමණින්මත් බෑ. ඒක තමන් මනසට ගුරුවරයා කියපු ක්‍රමයේ අනුව ගුරුවරයාගෙන් උදව්වක් පමණනේ තමන් මනසට නැවත ඒක මෙනෙහි කරලා තමන්ගේ මනසට හුරු පුරුදු කර ගන්නට. ඒ පුරුදු කරගත්තට පස්සේ තමයි මේක අලුත් දෙයක් නෙවෙයි ආගන්තුක දෙයක් නෙවෙයි මේක මෙහෙමයි කියලා තමාටම ඒත්තු වෙනවා. ඉතින් ඒ தત્ත්වයේ එනකල්ම තමන් මේ කියපු ක්‍රමයේ ප්‍රගුණ කරන්නට ඕනේ. දැන් මේකේ ඔය සුද්ධ සච්චි කට්ටේ දැන් සකවාදීන් ප්‍රශ්න අහලා පරවාදීන නිග්‍රහයක් යනවනේ. ආජානාහි නිග්ඝහං කියලා. අන්න ඒක තමයි ඔය මේ පෙළේ එනවා අට්ටක නිග්ඝහ කියලා. එනවාද? ඒකත් මතක තියාගන්න. මෙහෙම ලියන්නව කාටවත් ලේසි වෙන විදියට. අට්ටක නිග්‍රහ කියලාම ගමුකෝ. නිග්‍රහ අටේ කොටස. අට්ටකනේ. අට නිග්‍රහ නෙවෙයිනේ. නිග්‍රහ අටේ කොටස. නිග්‍රහ අටේ එන්නේ කොහොමද දන්නවද? මෙන්න මේ සුද්ධ සච්චි කට්ටේ පරවාදීන් නෑ. සකවාදීන් එක නිග්‍රහයක් කරනවා. නිග්‍රහ එකයි. අනුලෝම පංචකයේදී. හරි? ඊළඟට දැන් පරවාදීනොත් ඊළඟට තව එකදී නිග්‍රහයක් කරනවා. එකයි. ඒ විදිහට මේ සුද්ධ සච්චි කට්ටේදී සකවාදීන්ගෙන් පරවාදීන්ට යන නිග්‍රහය උඹලා කියපේ දේ වැරදි වර්ධ පිළිගනිව් කියලා පරවාදීන් ඊළඟට සත්‍ය පුද්ගලයා නොලැබෙන්නේද ස්කන්ධ ආයතන ධාතු විදිහටම දේශනා කරපු නිසාම සත්‍ය පුද්ගල කියලා දේශනාවක් නැද්ද? එතකොට පරවාදීන් සකවාදීන් කියන නැත්තේ නෑ තියෙනවා කියනවා. එහෙනම් ආජානාහි නිග්ඝහං උඹලා ඉස්සල්ලා කිව්වා සත්‍ය පුද්ගලයෙක් නෑ කියලා. දැන් ආයෙ කියන සත්‍ය පුද්ගලයෙක් නැද්ද? ස්කන්ධාදී වශයෙන් දේශනා කරපු නිසාම සත්පුද්ගල කතාව බොරුවක්ද? එහෙම එකක් ඇත්තෙම නැද්ද කියලා අහනකොට එසේ නොකිය යුතුයි කියනවා. එතකොට පරවාදීන් සකවාදීන් නිග්‍රහයක් කරනවා. එතකොට මේක මේ එතන පරවාදීන්ගේ නිග්‍රහ එකයි. ඒ විදිහටම ඕකාසාචි කට්ටේත් සකවාදීන් පරවාදීන් නිග්‍රහයයි පරවාදීන් සකවාදීන්ට ප්‍රතිලෝම පංචකයේදී නිග්‍රහයයි. ඊළඟට කාලසාචි කට්ටේදීත් සකවාදීන් පරවාදීන්ට නිග්‍රහයයි ඊළඟට පරවාදීන් සකවාදීන්ට නිග්‍රහයයි. ඊළඟට අවයවසාචි කට්ටේදීත් සකවාදීන් පරවාදීන්ට නිග්‍රහයයි පරවාදීන් සකවාදීන් නිග්‍රහයයි. මෙන්න මේ ටිකට තමයි කියන අටක නිග්ඝහ කියලා කියනවා. නිග්‍රහ අටේ කොටස කියලා කියනවා. ඔන්න ඔය කියන තව ඔබට තව එක කොටසක් මම කිව්වේ නැහැ. ඒ කියන්නේ දැන් මේ
පරවාදීන් සකවාදීන්ගෙන් ප්‍රශ්න අහන වෙලාව තියෙනවානේ. පරවාදීන් සකවාදීන්ගෙන් අහනවා පුද්ගලෝ නූපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන. දැන් අපි ගත්තේ පුද්ගලෝ උපලබ්බති කියලානේ. ඊළඟට පරවාදීන් සකවාදීන්ගෙන් අහනවා. මේ සුද්ධ සච්චිකට්ඨේම මේක කීවේ නෑ තවම. මේක කිව්වා. මේක තාම කීවේ නෑ. පරවාදීන් සකවාදීන්ගෙන් ප්‍රශ්න අහන තැන තියෙනවා. ඒක අවසානයේදී එතකොට පරවාදීන් අර විදිහට ප්‍රශ්න අහනවා. අහලා ආජානයි නිග්‍රහං කියන නිග්‍රහය පිළිගනිව් කියලා සකවාදීන්ට කියනවා. එතකොට ඒකෙත් අර පරවාදීන්ගේ පටිකම්ම චතුස්කය නිග්‍රහ චතුස්කය උපනය චතුස්කය නිගමන චතුස්කය කියන හතර එනවා. ඒ කියන්නේ සකවාදීන්ට. සකවාදීන් තේරවාදීන් මේ මහායානිකාදී ඒ ඇත්තෝ හැවට පස්සේ අර පරවාදීන් ගත්තවාගේ චතුස්ක හතර සකවාදීනුත් ඒට ඉදිරිපත් කරනවා. ඉතින් ඒක අවසානයේදී කියනවා ඉතින් මේක මේ සකවාදීන්ගේ ජයග්‍රහණය නිවැරදි. පරවාදීන්ගේ ජයග්‍රහණය අධර්මයෙන් ලබන නිසා ඒක වැරදි. ඒගොල්ලෝ අධර්මයේ ධර්මයේ කොට දක්වලා නිග්‍රහය පිළිගනිව් කියලා කියන නිසා සකවාදීන් නිවැරදි ජයග්‍රහණය කළා. පරවාදීන් සාවද්‍යයි පෙරදුනා කියලා විස්තර කරනවා. ඒක අර එකිනෙකට අපට දක්වන්නෙම පැහැදිලිවීම සඳහාමයි. නැත්තම් හැමතැනම සකවාදීන් දිනුවා මෙන්න මේ කාරණයෙන් පරවාදීන් පෙරදුනා කියලා කිව්වොත් අර මදි. තවදුරටත් ඒක පැහැදිලි වීමට තමයි කිසි මේ වැසීමක් නැතුව මේ ටික කියාගෙන ආවේ. එහෙමනම් අපි දැන් ඊළඟට එමු පරවාදීන් සකවාදීන්ට ඉදිරිපත් කරන කතාව. සකවාදී. ඒ කියන්නේ සුද්ධ සච්චිකට්ඨයේ සුද්ධ සච්චිකට්ඨය ඒකට කියන්නේ ප්‍රතිලෝම පංචකය. ප්‍රතිලෝම පච්චනික ප්‍රතිලෝම අනුලෝම පංචක කියලත් සමහර තැන්වල දාලා තිනවා. ඒකෙත් වරදක් නැහැ. අමයි එන්නේ. ඕකේ අර විදිහටම පරවාදීන් අහනවා. පරවාදී පුච්චා. පරවාදී පුච්චා. ඒගොල්ලෝ අහනවා පුද්ගලෝ නූපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන. ඔන්න දැන් පරවාදීන් අහනවා. පුද්ගලෝ නූපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන. සකවාදීන් කියන ආමන්තා. ආමන්තා. එසේය. දැන් අර සකවාදීන්ගේ ප්‍රතිලෝම කියලා ගත්තේ සකවාදීන් අහගෙන අපේක. දැන් පරවාදීන් අහන පැත්තෙන්නේ. පරවාදීන් සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන මතේ ඉන්න උදවි. ඒගොල්ලෝ අහනවා එතකොට පරවාදීන් අහනවා පුද්ගලෝ නූපලබ්බයි. දැන් සකවාදීන් හේ පුද්ගලෝ උපලබ්බති කියලානේ. සත්‍ය පුද්ගලයා ලැබෙනවාද? පරමාර්ථ වශයෙන් කියලා. එතකොට මේගොල්ලෝ අහන්නේ සත්‍ය පුද්ගලයා ලැබෙන්නේ නැද්ද පරමාර්ථ වශයෙන්? සත්‍යාර්ථ වශයෙන් කියලා මේ අහනවා පරවාදීන් වෙනවා සකවාදීන්ගෙන්. ඉතින් ස්කන්ධායතන ධාතු නිසා සකවාදීන් කියනවා පුද්ගල ලැබෙන්නේ නැහැ. සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් කියලා කරනවා. එතකොට පරවාදීන් දෙවෙනි පරවාදී අනුയോഗෝ. අනුയോഗ. එතකොට ඒ උදවිය අහනවා හරි. සත්‍යාර්ථ පරමාර්ථය කියලා දෙයක් තියෙනවා. දැන් එහෙම කියන නිසාම සත්‍ය පුද්ගලය කියලා එහෙම එකක් ඇත්තෙම නැද්ද? කියලා අහනවා. එතකොට සකවාදීන් කියනවා නහේවං වත්තබ්බේ. අකුරු ලියන්නේ නිකන් අර කෑලි කීපයක් ලියන්නේ. නහේවං වත්තබ්බේ. එතකොට අයි කියන්නේ එහෙම. සකවාදීන් ඉස්සලා කියවනේ සත්‍ය පුද්ගලෙක් නෑම කියලා. දැන් අද නහේවං වත්තබ්බේ කියලා කියන්නේ මොකද? මේගොල්ලෝ අහන්නේ සම්මුතියයි පරමාර්ථයයි කලවම් කරලා.
සම්මුතියයි පරමාර්ථය. දැන් අතන දැන් සකවාදීන් හැවනේ සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයේ ඉන්නවද කියලා. පස්සේ කියවනේ ඔව් කියලා පරවාදීන් කියවා. එතකොට හැව්වා සත්‍යාර්ථය පරමාර්ථය කියලා කියන්නේ ස්කන්ධ ආදී ඒ අනුව සත්වයක් ඉන්නවද කියලා හැව්වා. එතකොට එහෙම නොකිය යුතුයි කියලා. එතකොට සකවාදීන් ඇහැව්වේ සම්මුතියක් දැනගෙන පරමාර්ථයක් දැනගෙන. දැන් පරවාදීන් අහන්නේ ඒ විදිහට නෙවෙයි. සකවාදීන් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද කියලා හැව්වේ ස්කන්ධ ආදී අරගෙනමයි. ඊළඟට සත්‍යාර්ථය පරමාර්ථය කියලා කියන්නේ මේ ස්කන්ධ ආදී කියලා විස්තර කරලා හැවෙත් ඒත් පරමාර්ථය මුල් කරගෙනමයි. හැබැයි මේ පරවාදීන් ඒකේ අනිත් පැත්ත යන්නේ. පරවාදීන් අහන්නේ දැන් සත්වයේ පුද්ගලයෙක් නැද්ද කියලා අහනවා. එතකොට සකවාදීන් කියන නෑ. ස්කන්ධ ආදී නිසා සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලා කියනවා. එතකොට මේගොල්ලෝ අහනවා මේ එතකොට දැන් එහෙමනම් එතකොට දැන් සත්වයේ පුද්ගලයා නැහැ කියලා දේශනා කරලා තියෙන නිසා කොහොමටවත් එතකොට කොහෙවත් දේශනාවේ සඳහන් වෙන්නේ නැද්ද එතකොට සත්වයේ පුද්ගලයා කියලා. නෑ එසේ නොකිය යුතුයි කියලා කියනවා. කවුද කියන සකවාදීන්. මොකද හේතුව සකවාදීන් දන්නවා මේ පරවාදීන් ඔය සම්මුති සත්‍යයත් මේකට කලවම් කරලා දාලා තියෙන්නේ. සම්මුති සත්‍යයත් කලවම් කරලා දාලා තියෙන නිසා ඒ නිසා කියනවා මේ සත්‍ය පරමාර්ථ මේ සත්වයේ පුද්ගලයෙක් නෑ නෙමෙයි එහෙම නොකිය යුතුයි කියලා කියනවා. ඔන්න ඔය විදිහට ගිහිල්ලා දැන් ඊළඟට පරවාදීන් මෙතනදී ගන්නවා. පරවාදීන් කියනවා ඊට පස්සේ මේ ආජානහි නිග්‍රහය පිළිගනිව් කියලා කියනවා. මොකද ඔයත් ඉස්සරලා කීවා සත්‍යාර්ථ පරමාර්ථ පුද්ගලයෙක් නෑ කියලා කියනවා. පස්සේ කියනවා සත්වයේ පුද්ගලයෙක් නෑ කියන එක නොකිය යුතුයි කියලා කියනවා. එතකොට ඒ නිසා මෙතන කියනවා උඹලා ඉස්සරලත් අපි හැව එකම ප්‍රශ්නේ දෙවනුවත් හැව එකම ප්‍රශ්නේ උඹලා උත්තර දෙකක් දුන්නා. ඒ නිසා ඔයත් ආජානහි නිග්‍රහං. ඔන්න මේක තමයි පරවාදී නිග්‍රහය. හරි ඒක. ඊළඟට අර පරවාදී පාපන පරවාදී ආරෝපණ. එතකොට මෙන්න මේ ටික තමයි ඔන්න මේ ටික පච්චනික පංචකය. ප්‍රතිලෝම පච්චනික කිව්වත් ප්‍රතිලෝම කිව්වත් ඒක පංචකය. මෙන්න මේ පංචකය තමයි තියෙන්නේ. මෙන්න පංචකය. පහේ කොටස. හොඳේ. ඊට පස්සේ ඔය පංචකය ඇවිල්ලා ඊළඟට අර විදිහටම සකවාදීන්ගේ අර අපි පරවාදීන් ආවා වගේම සකවාදීන්ගෙත් එනවා පටිකම්ම චතුක්කය. පටිකම්ම චතුක්කය එනවා. නිග්ඝහ චතුක්කය එනවා. උපනාය චතුස්කය එනවා. නිගමන. නිගමන චතුස්කය. එතකොට මේකෙදී සකවාදීන්ගේ ටිකේනේ. මොකද පරවාදීන් ප්‍රශ්න කරන්නේ. මේක ප්‍රතිලෝමනේ. ප්‍රතිලෝමයේදී පරවාදීන් ප්‍රශ්න කරනවා. පරවාදීන්ට නිග්‍රහය එනවා. සකවාදීන් ප්‍රතිකර්මය කරනවා. නිග්‍රහයට අපි ලක් නොවිය යුතුයි කියලා දානවා. ඊළඟට ඒ අත්තන්ට වරද යොමු කරනවා. නිගමනය කරනවා. ඔයත් වැරදි අපි හරි ඔයත් කියප එක මිච්ඡාවක් කියලා සකවාදීන් ඉදිරිපත් කරනවා. දැන් ඕකේ අවසානයේදීත් එතකොට මෙන්න මේ නිග්‍රහය නිසා එක නිග්‍රහයක් එනවා. එහෙනම් ඔබට මතක ඇති මතක තියෙන්නට ඕන සුද්ධසාචි කට්ටේ අර විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නිග්‍රහ දෙකක් එනවා. සකවාදීන් පරවාදීන්ට එක නිග්‍රහයයි පරවාදීන් සකවාදීන්ට එක නිග්‍රහයයි. ඕකාසාචි කට්ටේත් ඉදිරියට අපි කියවෙනවා. ඒකෙත් සකවාදීන් පරවාදීන්ට එක නිග්‍රහයයි පරවාදීන් සකවාදීන්ට එක නිග්‍රහයයි. කාලසාචි කට්ටේදී සකවාදීන් පරවාදීන්ට එක නිග්‍රහයයි පරවාදීන් සකවාදීන්ට එක නිග්‍රහයයි. අවයවසාචි කට්ටේදී සකවාදීන් පරවාදීන්ට එක නිග්‍රහයයි පරවාදීන් සකවාදීන්ට එක නිග්‍රහයයි. ඔන්න ඔහම තමයි ඕකේ යන පිළිවෙල. ඒ ආවට පස්සේ තමයි අට්ටක නිග්‍රහ කියලා කියන්නේ. ඔන්න ඔය දැන් මේක ගැන විතරයි ඔය කීවේ. තේරෙනවද? මේක ගැන විතරයි කීවේ. එතකොට ඕකාසාචි කට්ටේ කිව්වේ නැහැ. ඒකෙත් ඔය නාය ක්‍රමෙම තමයි. හැබැයි හොඳ ධර්මඥානයක් නැත්තම් මෙන්න මේ සත්‍ය පුද්ගලයා කියන එකට කේවල සබ්බත් සබ්බදා සබ්බේසු තනිකර හැමතැනම හැම කල්හි හැම අවයවයකම කියන එක ගලපා ගන්න බැරුව යනවා. හොඳට පුරුදු පුහුණු වෙච්ච ධර්මඥානයක් තිබුණොත් තමයි මේ කාරණා ටිකත් හොඳට මතක තියාගෙන ඒ කාරණාවලට මේ කියමන් ගැලපෙන්නේ කොහොමද? සැසඳෙන්නේ කොහොමද? මැච් වෙන්නේ කොහොමද? කියන එක තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ අනුව. එහෙමනම් අපි අද පාඩමේ සමාප්තිය මේ කාල වේලාව හරියන නිසා එහෙමනම්
මෙතෙක් වෙලා අපි මෙච්චර පැහැදිලි කරලා මේ ස්වාමීන් වහන්සේලාටත් මම උගන්ලා නැහැ. දැන් මේක කවදාකවත් කරලා නැති පිරිසක් නිසා තමයි මම මෙච්චර මහන්සි වෙලා කරන්නේ. ඒ නිසා මම හිතනවා තේරුම් ගන්න ඇති. නොතේරෙන තැනක් තිබුණොත් කවුරු හරි කමන්න ඉදිරිපත් කරන්න මේ අහවල් කොටස තේරුන්නේ ඒ කොටස තව ටිකක් කියලා දෙන්න කියලා. එමෙන්ම මේක වේගෙ වැඩි නම් ඒකත් කියන්න, වේගෙ මදි නම් ඒකත් කියන්න, විස්තර කරනවා වැඩි නම් ඒත් කියන්න, විස්තර කරනවා මදි නම් තවත් කියන්න. එතකොට තමයි අපට යන්න හම්බෙන්නේ මේක මටත් හොඳ කුසලයක් සිද්ධ වෙන්නේ, තම තමාටත් ධර්මඥානයක් දියුණු වෙන්නේ. එhmenan අදට වැඩසටහන સમાප්තයි. වැඩසටහන රටට ලෝකයට විකාශනය කිරීමට අහන්න දකින්න ඉඩකඩ සැලැස්සූ ඒ සත්පුරුෂ මුලින් කියන ලද නම්ගොත් නොකියපු ඒ සත්පුරුෂ සියලු දෙනාටම, බණ අසන සියලු දෙනාටම, සමහර ස්වාමීන් වහන්සේලා පවා මේක අහනවා බලනවා, ධර්මාවබෝධයට කැමති හිතාහිත මැදාත් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ ධර්ම කරුණු නිරවුල් කිරීම තුළින් ලැබෙන ධර්මඥානය, චතුරාර්ය සත්‍ය අවබෝධයට සම්මුතිය වශයෙන් උත් පරමාර්ථය වශයෙන් උත් නිවැරදිව අවබෝධ කරලා සම්මුතිය ව්‍යවහාරයේ ගියාට පරමාර්ථයෙන් ධර්මය අවබෝධ කිරීමෙන් ලැබෙන චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය, මේ ධර්ම වැඩසටහනේ ශක්තිය උපකාර වේවායි මෛත්‍රී කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති.